හරි. දැන් උම්මග්ග ජාතකය එහෙම නැත්තම් සතරකන් මන්ත්‍රණයෙන් තමයි අපි අපේ පළවෙනි පාඩම සාකච්ඡා කිරීම නැත්තම් පළවෙනි විචාරය අපි සාකච්ඡා කිරීම ආරම්භ කරන්නේ. දැන් ඉස්සෙල්ලාම දැනගන්න ඕනි කාරණාවක් තමයි මම හිතන්නේ මම හොඳට පැහැදිලිව පේනවා සහ මම ඇහෙනවා. පළවෙනිම කාරණාව තමයි සතරකන් මන්ත්‍රණය කියලා කිව්වහම ටග්ගාල ගුරු උගන්වන්න හදන්නේ එක්ක මහෞෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය එහෙම නැත්නම් කේවට්ට බමුණාගේ තියෙන මෝඩකම ඔය වගේ මොකක් හරි කාරණාවක්. හැබැයි මතක තියාගන්න ගුරුවරයෙක්ගේ වගකීම වෙන්න ඕනේ ඒක නෙවෙයි. පාඩමක තියෙන ලේසිම ප්‍රශ්න උගන්වන්න ඕන නම් ඔබ පන්තියෙන්න ඕනේ නැහැ නේ මගේ ටියුටර් අරගෙන. පාඩමක තියෙන අමාරු කොටස් ටික අපි උගන්වන්න. ඒක තමයි මම මේ කරන්න හදන්නේ. ඒ නිසා ළමයි මතක තියාගන්න මේ සතරකන් මන්ත්‍රණය පාඩම එහෙම නැත්නම් මේ උම්මග්ග ජාතකයෙන් අහලා තියෙන පාඩමේ අහන්න පුළුවන් අමාරුම විචාර ප්‍රශ්නය තමයි තුන්වෙනියටම දාලා තියෙන්නේ. තුන්වෙනියට දාලා තියෙන ප්‍රශ්න බලන්න. උම්මග්ග ජාතක කතාවේ සාර්ථකත්වයට හේතු වී ඇත්තේ එහි යොදාගත් භාෂා රීතියයි. දැන් භාෂා රීතිය කියන එක ගැන එපා ලියන්න. එතකොට භාෂා රීතිය ගැන අපි ලියන්නේ කොහොමද සහ ලියන්නේ මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් කෙටි සටහනක්. මම දැන් බෝඩ් එකේ එකින් එක ආරම්භයේදී මේවා, සන්දර්භයේදී මේවා, අවසානයේදී මේවා කියලා මම බෝඩ් එකේ එකින් එක ඔබත් එක්ක දැන් සාකච්ඡා කරන්න තමයි හදන්නේ. ඒ හින්දා සියල්ල නවත්තලා දැන් අහගන්න නෝට් එක මම ලියන්න ඕනි අවස්ථාවලදී මම වෙලාව දිදී තමයි ඔබට මේ වැඩ යන්නේ. සමහරට 7:00මාර පහුවෙන්න ඉඩ තියෙනවා පන්ති ඉවර වෙනකොට. දැන් ප්‍රශ්නේ තමයි උම්මග්ග ජාතක කතාවේ සාර්ථකත්වයට හේතු වී ඇත්තේ එහි යොදාගත් භාෂා රීතියයි කියන එකනේ. හරි. මොකද දෙන්න කතා කරන්න ටිකක් අමාරුයි වතුර ටිකක් බොන ගන්න. දැන් පළවෙනි එක තමයි ඉස්සෙල්ලාම අපිට විචාර ප්‍රශ්නයක් දුන්නාම අපි බලන්න ඕනේ ඒ ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ මොකක්ද? මොන කාරණාව සම්බන්ධයෙන්ද මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ කියන එක තමයි අපි ඉස්සෙල්ලාම බලන්නට ඕනේ. දැන් මේ ප්‍රශ්නේ බැලුවහම ඕනි කෙනෙක්ට තේරෙනවා මේකේ අහලා තියෙන්නේ උම්මග්ග ජාතකය ගැන නෙවෙයි. මේ ප්‍රශ්نين අහලා තියෙන්නේ මහෞෂධ පඬිතුමා ගැන නෙවෙයි. මේ ප්‍රශ්نين අහලා තියෙන්නේ කේවට්ට බමුණ ගැන නෙවෙයි. මේ ප්‍රශ්نين අහලා තියෙන්නේ මහෞෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය ගැන නෙවෙයි. මේ ප්‍රශ්نين අහලා තියෙන්නේ උම්මග්ග ජාතක කතාවේ සාර්ථකත්වයට. උම්මග්ග ජාතක කතාව කියන එක සාර්ථක වෙන්න ජාතක කතාව ඇතුලේ භාවිත කරලා තියෙන භාෂාව හේතු වුණා කියන එක තමයි මේ ප්‍රශ්نين අහලා තියෙන්නේ. ඒක තමයි කී ලයින් එක. ප්‍රශ්නේ අපි එළියට ගන්න ඕනි කාරණාවන් ඒක. ඒතර ප්‍රශ්نين අහලා තියෙන්නේ මොකද්ද? උම්මග්ග ජාතකයේ සාර්ථක වෙන්න 550 ජාතක පොතේ තියෙන භාෂාව කියන එක කොයිතරම් දුරට බලපාලා තියෙනවද? මේක තමයි අපේ ප්‍රශ්نين අහලා තියෙන්නේ. ඒතර මේකට ඕනි අපි උත්තර ලියන්න. දැන් ඔන්න අපි ප්‍රශ්නේ දන්නවා. දැන් මේකේ දාලා තියෙන්නේ සන්දර්භය අපි ගන්න උදාහරණ ටිකනේ. ආරම්භයේදී අපි ලියන්නේ මොනවද කියලා මේ සටහනේ නෑනේ. දැන් ආරම්භය අපි ලියන්නේ මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් මම ඔබට දැන් පොඩි කෙටි සටහනක් දෙන්නයි හදන්නේ. දැන් ඉස්සෙල්ලාම දැනගන්න ඕනි කාරණාවක් තියෙනවා. ඒ තමයි දැන් සාමාන්‍යයෙන් අපි උත්තර ලියන්න ඕනි අනිත් හැමෝම ලියන කරුණු ටික දාලා නෙවෙයි. අනිත් හැමෝම දානවනේ කුරුණෑගල යුගයේ බහුකතෘ මණ්ඩලයක් විසින් තමයි මේ 550 ජාතක පොත රචනා කරලා තියෙන්නේ. ওই ටික දානවා හැමෝම. පොඩි වෙනස් විදිහකට අපිට පටන් ගන්න පුළුවන් නම් මේ ප්‍රශ්නට ආරම්භය අපිට වෙනස් විදිහේ වැඩි ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන්. දැන් අපේ දරුවෝ දන්නවත් දන්නේ වහන්සේ කියලා හඳුන්වන පුරාතන සාහිත්‍ය ග්‍රන්ථ දෙකක් තියෙනවා අපේ සාහිත්‍යයේ. වහන්සේ කියලා හඳුන්වන පුරාතන ගද්‍ය සාහිත්‍ය ග්‍රන්ථ දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි 550 ජාතක පොත් වහන්සේ, දෙවෙනි එක තමයි පිරුවානා පොත් වහන්සේ. එතකොට දැන් මේ පිරුවානා පොත් වහන්සේ 550 ජාතක පොත් වහන්සේ ඇයි මේ වහන්සේ කියලා හඳුන්වන්නේ? මොකක්ද මේවා තියෙන හේතුව මේ වහන්සේ කියන එක ගැන වහන්සේ කියලා ගෞරවාර්ථ ප්‍රත්‍යයකින් මේවා හඳුන්වන්නේ? මේවායේ තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ තිලෝකුදුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු උන්වහන්සේගේ අතීතාත්ම භාවයන් ගැන සහ ධර්ම කරුණු ගැන මායි පාරක් කියන්නම්. මේ පිරුවානා පොත් වහන්සේ සහ 550 ජාතක පොත් වහන්සේ කියන මේ පොත් දෙකකට අපි වහන්සේ කියලා පාවිච්චි කරන්නේ මේ පොත් දෙකේම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු උන්වහන්සේගේ අතීත ජන්ම භාවයන් පිළිබඳව සහ ඒවට අදාළ ධර්ම කරුණු තමයි මේ පොත්වල තියෙන්නේ. ඒ නිසා තමයි මේවා
වහන්සේ කියන ගෞරවාර්ථ ප්‍රත්‍යයෙන් නැත්නම් ගෞරවාර්ථ ප්‍රත්‍යක් අපි යකට දාලා මේ පොත් අපි හඳුන්වන්නේ. එතකොට දැන් මම නෝට් එකක් පොඩ්ඩක් දිග අරගන්නවා අපේ ටියුට් එකේ තියෙන එකක්. මම මේක පේනවා ඇති කට්ටියට. ඒ තියෙන කාරණාව ඒ නෝට් එකේ ඒ ටියුට් එකේ තියෙන නෝට් එකම චුට්ටක් කියවලා ඉවර වෙලා අපි යන් ආයි පාරක් අපේ අර බෝඩ් එකට. දැන් ඔන්න බලාගන්න මම මේක කියවනවා මේක ලියා ගන්න අවශ්‍ය නැහැ. මේ ටියුට් එක නැති හැමෝටම මම PDF එක යවුවා ඊරෑ. මගෙන් ඉල්ලපු හැමෝටම මම මේකේ PDF එක යවලා තියෙනවා. ඔන්න 550 ජාතක පොත් වහන්සේ ගැන මගේ ටියුට් එකේ පළවෙනියටම මම දීපු ටියුට් එකේ අපේ දරුවන්ට දීලා තියෙන්නේ මෙන්න මෙහෙම සටහනක්. වහන්සේ යන නමින් සිංහල සාහිත්‍යයේ පිදුම් ලබන ග්‍රන්ථ දෙකකි. ඒ පිරුවානා පොත් වහන්සේ සහ 550 ජාතක පොත් වහන්සේය. මෙම 550 ජාතක පොත කුරුණෑගල යුගයේ හතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජු විසින් ජාත කට්ට කතාව අනුසාරයෙන් සිංහලයට නගන ලද්දේ යන්න සාම්ප්‍රදායිකව පිළිගැනෙන මතයයි. එහෙනම් කුරුණෑගල යුගයේ හතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජු දවස ජාත කට්ට කතාව අනුසාරයෙන් සිංහලයට පරිවර්තනය කරපු පොත තමයි මොකක්ද 550 ජාතක පොත් වහන්සේ කියලා කියන්නේ. ඒක තමයි මේ පොත ගැන තියෙන සාම්ප්‍රදායික මතය. එහෙත් මේ පිළිබඳව බොහෝ වියතුන් අතර මතභේදද ඇත. මහා වංශයේ සඳහන් වන අන්දමට මෙකල දිවයිනට පැමිණි සොලී මහ තෙර නමකගේ ජාතක කතා උගත් පරාක්‍රමබාහු රජු පොතකරූ බවද කියවේ. තව මතයක් තමයි මොකක්ද? ලංකාවට පැමිණි සොලී මහතෙර නමකගෙන් ජාතක කතා ටික ඉගෙනගෙන පරාක්‍රමබාහු රජතුමා ඒක සිංහලයට පරිවර්තනය කරා කියන එක. ඉතින් ඔහොම මත දෙකක් මේ 550 ජාතක පොත ගැන තියෙනවා. මාටින් වික්‍රමසිංහයන් විසින් පැවසෙනුවේ රජු කතා කිහිපයක් පමණ පෙරලා සෙසු කතා පරිවර්තනය සඳහා විද්වත් මණ්ඩලයක් පත් කළ බවයි. එතකොට අපිට අපි ඉගෙනගෙන තියෙන කරුණු ආශ්‍රයෙන් අපි ඉගෙනගෙන තියෙන මූලාශ්‍රය අනුව අපි බැලුවහම අපිට තේරෙන දේ තමයි මොකද්ද? අපිට තේරෙන දේ තමයි ඇත්තටම මටත් හිතන දේ තමයි පාලි ජාතක කට්ට කතාව දිහා බලලා සිංහලයට පරිවර්තනය කරපු පොත තමයි මේ 550 ජාතක පොත කියන්නේ කියලා. ජාතකය යනු බුදුන්ගේ පෙර සිරිත කියලා කියන්නේ අතීත ජන්මය නැතිනම් බුදු සිරිත විස්තර වන කතාය. දැන් එතනින් එහාට මම පාඩම් ගන්නන්න අවශ්‍ය නැහැ නේ. මට මේ ආරම්භයේ ඕනි කරුණු ටික මතක් කරන්නනේ මම මේ ඔබට මේ කෑම ගත්තේ. ඉතින් මේ ටියුට් එක ඕනි කෙනෙක්ට මට එවන්න පුළුවන්. ඒක ඉතින් ඉල්ල ගන්න. දැන් මම ආයි පාරක් බෝඩ් එකට යනවා. දැන් ඔන්න අපි අපේ ප්‍රශ්නෙට අදාළ ආරම්භක ඡේදය ලියන්න තමයි හදන්නේ. ආරම්භක ඡේදයට ලියන්න ඕනි කරුණු ටික පෙළ ගස්ස ගන්න තමයි හදන්නේ. දැන් ඔන්න පළවෙනි එක. අපිට ඉස්සෙල්ලාම ලියන්න පුළුවන් වහන්සේ යන ගෞරවාර්ථ වහන්සේ යන ගෞරවාර්ථ පදයෙන් හැඳින්වෙන පුරාතන ගද්‍ය ග්‍රන්ථ දෙකකි. වහන්සේ යන ගෞරවාර්ථ පදයෙන් හැඳින්වෙන පුරාතන ගද්‍ය ග්‍රන්ථ දෙකකි. ඒ 550 ජාතක පොත් වහන්සේ සහ පිරුවානා පොත් වහන්සේ ඔන්න අපේ පළවෙනිම කාරණා, අපේ පළවෙනිම පොයින්ට් එක, අපේ පළවෙනිම තර්කේ. ඔන්න දැන් අපි අපේ ආරම්භක ඡේදයේ මුලින්ම ලියන්නේ මෙන්න මෙහෙම එකක්. වහන්සේ යන ගෞරවාර්ථ පදයෙන් හැඳින්වෙන පුරාතන ගද්‍ය ග්‍රන්ථ දෙකකි. එක ඒ 550 ජාතක පොත් වහන්සේ සහ පිරුවානා පොත් වහන්සේ. හරිද? දෙවෙනි පොයින්ට් එක තමයි මින් 550 ජාතක පොත් වහන්සේ යනු ලාංකීය බෞද්ධ ජනතාවගේ සාහිත්‍යයක ලාංකීය බෞද්ධ ජනතාවගේ
සාහිත්‍යයික මුදුන් මල් කඩයි. ඔවුනේ ලංකාවේ බෞද්ධ සාහිත්‍යයේ තියෙන මුදුන් මල්කඩ තමයි මොකද්ද මේ 550 ජාතක පොත් වහන්සේ කියන්නේ. හරිද? එතකොට මින් 550 ජාතක පොත් වහන්සේ anu ලාංකීය බෞද්ධ ජනතාවගේ සාහිත්‍ය මුදුන් මල් කඩයි. හරිද? ඊළඟට තුන්වෙනි පොයින්ට් එක. තුන්වෙනි පොයින්ට් එකේ අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම එකක්. 550 ජාතක පොත් වහන්සේ තුල ඇත්තේ බුදුන් වහන්සේගේ අතීත ආත්ම භාවයන් පිළිබඳ කතාය. 550 ජාතක පොත් වහන්සේ තුල ඇත්තේ බුදුන් වහන්සේගේ අතීත ආත්ම භාවයන් පිළිබඳ කතාය. හරිද? එතකොට දැන් ඔන්න දැන් අපි පළවෙනි කරුණු තුන ලියලා ඉවරයි අපේ ආරම්භක ඡේදය. මොකද පළවෙනි කරුණ වහන්සේ යන ගෞරවාර්ථ පදයෙන් හැදිරෙන පුරාතන ගද්දේ ග්‍රන්ථ දෙකකි. ඒ 550 ජාතක පොත් වහන්සේ සහ පිරුවානා පොත් වහන්සේය. මේක ලියා ගන්නද කියලා අහනවා. මම මේක ලියා ගන්න වෙනම දැන් මේක මේ කැලේ කියලා ඉවරනට පස්සේ මම විනාඩි 2ක් දෙනවා. ඒ අතර ඔබට ලියා ගන්න පුළුවන් නම් ලියා ගන්න කිසි ගැටලුවක් නැහැ. එතකොට ඔන්න දැන් අපි දෙවෙනි පොයින්ට් එක විදිහට ලියලා තියෙනවා මොකද්ද 550 ජාතක පොත් වහන්සේ යනු ලාංකීය බෞද්ධ ජනතාවගේ සාහිත්‍යක මුදුන් මල් කඩයි කියලා. තුන්වෙනි පොයින්ට් එක අපි ලියලා තියෙනවා 550 ජාතක පොත් වහන්සේ තුල ඇත්තේ බුදුන් වහන්සේගේ ආත්ම භාවයන් පිළිබඳ කතාය. මතක තියාගන්න උත්තර ලියන්න ඕනි අංක දාලා නෙවෙයි. මම මේ ෂෝට් ෆෝම් දෙන නිසායි මේ අංක දාලාම ලියලා තින්නේ. නැත්තම් කට්ටිය අංක දාලා ලිව්වොත් එහෙම ගස් යන්න වෙන්නේ මට. අංක දාලා නෙවෙයි උත්තර ලියන්නේ. හරි. දැන් ඔන්න හතරවෙනි පොයින්ට් එක. හතරවෙනි පොයින්ට් එකේ අපි ලියනවා මෙන්න මෙහෙම එකක්. මෙහි ඔන්නද මම අලුත් වචනයක් ගන්නවා. මෙහි තත්ත්ව වශයෙන් ඇත්ත වශයෙන් කියන එක නෙමෙයි තත්ත්ව වශයෙන් කියන්නේ මෙහි තත්ත්ව වශයෙන්ම නෑ අපි මේක වෙනස් කරමු ටිකක් මෙහෙම. ව්‍යවහාරයේ මෙයට 550 ජාතක පොතයයි පැවසුවත් ව්‍යවහාරයේ මෙයට 550 ජාතක පොතයයි පැවසුවත් මෙහි තත්ත්ව වශයෙන්ම ඇත්තේ ජාතක කතා 547ක් පමණි. ව්‍යවහාරයේ මෙයට 550 ජාතක පොතයයි පැවසුවත් මෙහි තත්ත්ව වශයෙන්ම ඇත්තේ ජාතක කතා 547ක් පමණි. ඔව් ඒක අපි දන්නවනේ ළමයි. ඒ කියන්නේ දැන් මේ 550 ජාතක පොතේ හරිද? මේ 550 ජාතක පොතේ ඇත්තටම තියෙන ජාතක කතා 547යි. හැබැයි 547 ජාතක පොත් වහන්සේ කියලා කියන්න බෑ ළමයි. කියන්නේ 547 ජාතක පොත් වහන්සේ කියන්න බෑ. ඒ නිසා අර කියා ගන්න පුළුවන් ලේසි වෙන්නේ නැත්නම් විවහාරයේ පහසුව සඳහා තමයි අපි මේකට 550 ජාතක පොත කියලා කියන්නේ. ඒක සරල උදාහරණයක් කියන්නම්. දැන් හිතන්න මෙහෙම. වෙලාව 2:57යි කියලා හිතන්නකෝ. වෙලාව 2:57යි. කරෝ වෙලාවෙම අපි කියනවාද 3ට 3යි කියලා. අපි කියන්නේ 3ට 3යි කියලා. දැන් 3යි. විනාඩි 3 සලකන්න නැතුව අපි දැන් 3යි කියනවා. නේද? 3ට 3යි කියන්නේ ඒ වගේ තමයි. එතකොට දැන් ඔන්න ඒ කාරණාවත් හරි. ඊළඟට පස්වෙනි පොයින්ට් එක. දැන් අපි ප්‍රශ්නෙට එන්න බෑ. දැන් අපි වටේ කතන්දර ටික කියලා ඉවරයි. ඒ කියන්නේ ගෞරවාර්ථ ප්‍රත්‍යයෙන් හඳුන්වනවා. මේකේ තියෙන බුදුහාමුදුරුවන්ගේ ජාතක කතා. එතකොට 550 ජාතක පොත් වහන්සේ කියලා ඒකට ඇත්තටම තියෙන ජාතක කතා 547යි. දැන් ඔන්න අපි චුට්ට අපේ ප්‍රශ්නෙට එනවා. දැන් ප්‍රශ්නෙට එන්න බෑ මොනවා ලිව්වත්. ඔන්න ප්‍රශ්නේ අපි ප්‍රශ්නේ ගැන ලියන්න හදන්නේ මෙන්න මෙහෙම. දැන් පොඩ්ඩක් ඉන්න. හරි. අහිංසක සතෙක් වෙන ළමයි වතුර එක අයි බොන්න බෑ කොහොමවත්. ඒ වුණාට ඒ රටාව අයින් කරන්න බෑ පවුනේ නැත්තම්. රයිට්. දැන් ඔන්න පස්වෙනි පොයින්ට් එක.
පස්වෙනි පොයින්ට් එක අපි ලියනවා මෙන්න මෙහෙම. මෙම ජාතක කතා අතුරින් ළමයි මතක තියාගන්න අතරින් කියලා වචනයක් නැහැ. ඒක හරියට දැනගන්න ඕනේ. අතුරින් කියලා වචනයක් නැහැ. හරි වචනේ අතුරින්. මෙම ජාතක කතා අතුරින් දීර්ඝතම ජාතකය වන්නේ මෙම ජාතක කතා අතුරින් දීර්ඝතම ජාතකය වන්නේ උම්මග්ග ජාතකයයි. උම්මග්ග ජාතකය උම්මදුන ජාතකය එහෙම නෙවෙයි. හරිද ළමයි? කල්පනාවෙන් ගෙවල් වල මිනිස්සුත් අහගෙන ඉන්නවද දන්නේ නැහැ. ඉතින් එහෙම නැතුවත් බෑන ළමයි ඉතින් සිංහල පන්තියෙන් මේක නේද? මෙම ජාතක කතා අතුරින් දීර්ඝතම ජාතකය වන්නේ මොකද්ද ළමයි? උම්මග්ග ජාතකය. උම්මග්ග ජාතකය. ජාතකයයි එහි සඳහන් වන්නේ මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥා මහිමය. මෙම ජාතක කතා අතුරින් දීර්ඝතම ජාතකය වන්නේ උම්මග්ග ජාතකය. ඒ සඳහන් වන්නේ මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥා මහිමය. හරිනේ? right. දැන් ඔන්න ඒකත් හරි. දැන් ඔන්න 6 වෙනි එක. මෙම දැන් ඔන්න අපි ප්‍රශ්නෙට දැන් කෙලින්ම අපි දානවා. කෙලින්ම දැන් ප්‍රශ්නේ දාලා අපි මෙතනින් මේ වැඩේ ඉවර කරන්න හදන්නේ. මේ ආරම්භක ඡේදයේ ඩීලින් එක දැන් අපි ඉවර කරන්න හදන්නේ. මෙම උම්මග්ග ජාතකය තුල භාවිත කර ඇති මෙම උම්මග්ග ජාතකය තුල භාවිත කර ඇති භාෂා ශෛලිය එහි සාර්ථකත්වයට මෙම උම්මග්ග ජාතකය තුල භාවිත කර ඇති භාෂා ශෛලිය එහි සාර්ථකත්වයට හේතු වී ඇත යන්න විමසීම මෙම විචාරාත්මක පිළිතුරෙහි අරමුණයි. ඔන්න අපි ළමයි ප්‍රශ්නෙට එන්ටර් වුණා. ඔන්න දැන් අපි කෙලින්ම ප්‍රශ්නේ දාලා ඉවරයි ඩොග් ගාලා. මොකද්ද අපි මේ කරන්න හදන්නේ කියලා. දැන් ඔන්න බලන්න මම ආරම්භයේ නිකන් මේක දාලා ආරම්භයක්. මේ ආරම්භයේ මම ප්‍රධාන වශයෙන් කරුණු 6කින් ඔබට සඳහන් කරා. ඔන්න පළවෙනි එක බලන්න. වහන්සේ යන ගෞරවාර්ථ පදයෙන් හැඳින්වෙන පුරාතන ගද්‍ය ග්‍රන්ථ දෙකකි. ඒ 550 ජාතක පොත් වහන්සේ සහ පිරුවානා පොත් වහන්සේ වුණ පළවෙනි පොයින්ට් එක. දෙක මින් 550 ජාතක පොත් වහන්සේ යනු ලාංකීය බෞද්ධ ජනතාවගේ සාහිත්‍ය මුදුන් මල්කඩයි. එකත් හරි. තුන්වෙනි එක 550 ජාතක පොත් වහන්සේ තුල ඇත්තේ බුදුන් වහන්සේගේ අතීතාත්ම භාවයන් පිළිබඳ කතාවයි. දැන් ඔක්කොම ටික අපි කියාගෙන යනවනේ මේ හතරවෙනි එක. විවහාරයේ මේට 550 ජාතක පොතේයි පැවසුවත් මෙහි තත්ත්ව වශයෙන් නැත්තේ ජාතක කතා 547යි. ඒකත් කිව්වා. ඕනනම් අපිට කියන්න පුළුවන් මේකේ අර උඩ කෑල්ලට දාන්න පුළුවන්. ඒක අපි තුන්වෙනි කෑල්ල විතර ලියමු. මට ඉතින් ඉඩ තියෙන නිසා මම දාන්නම්. මෙය මෙන්න මෙතන මම නිකන් අපි කුරුණෑගල යුගය කියලා කිව්වේ නෑනම. මෙය කුරුණෑගල යුගයේදී රචිතය. ඉතින් ළමයි ලියනවනේ මමයි අමුතු ලියන්න ඕනේ නැහැ. හැබැයි මම මෙතන දානවා මේක. ඔන්න මේ කුරුණෑගල යුගයේදී රචිතය. ඊළඟට හතරවෙනි එක විවහාරයේ මේට 550 ජාතක පොතේයි පැවසුවත් මේ තත්ත්ව වශයෙන් නැත්තේ ජාතක කතා 547 එකත් කිව්වා. 5 මෙම ජාතක කතා අතුරින් දීර්ඝතම ජාතකය වන්නේ උම්මග්ග ජාතකයයි. එහි සඳහන් වන්නේ මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥා මහිමය. ඒකත් කිව්වා. දැන් ඔක්කොම ටික කියලා අපි ලියන්න හදන්නේ ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ මොකක්ද කියලා අපි කෙලින්ම මේ උත්තරේටම මේ ආරම්භයටම අපි ලින්ක් කරනවා. අපි පොඩි අපි සම්බන්ධ කිරීමක් කරනවා. ඔන්න සම්බන්ධ කරලා තියෙන විදිය. මෙම උම්මග්ග ජාතකය තුල භාවිත කර ඇති භාෂා ශෛලිය ඒ සාර්ථකත්වයට හේතු වී ඇත යන්න විමසීම මෙම විචාරාත්මක පිළිතුරෙහි අරමුණයි. මෙම උම්මග්ග ජාතකය තුල භාවිත කර ඇති භාෂා ශෛලිය එහි සාර්ථකත්වයට හේතු වී ඇත යන්න විමසීම
මෙම විචාරාත්මක පිළිතුරෙහි අරමුණයි. අපි ඔය විදිහට ප්‍රශ්නේ සම්බන්ධ කරලා දැන් තියෙන්නේ. right. 7:21 වෙලාව 7:23 වෙනකම් මම වෙලාව දෙනවා ලියා ගන්න මගේ හැරුණු කට්ටියට මේක ලියා ගන්න. අපි එතනින් පස්සේ උත්තරේ ඉතුරු ටික ගොඩනගමු. අවසන් මිනිත්තුව හරි. මම බෝඩ් එක අයින් කරනවා. ලියාගන්න බැරි වුණා නම් කාට හරි කලබල වෙන්න එපා. මේ කොහොමත් මේකෙන් පස්සේ ඔයගලන්ට YouTube එකේ මේ පාඩම ආයි බලන්න පුළුවන් නිසා එතනින් ආයි බලාගත්ත හැකි වෙලාව නිසා මම එතනින් යන පාඩම කන්ටිනියු කරනවා. දැන් මේ බෝඩ් එක සම්පූර්ණයෙන් අපි මකා ගත්තොත් එහෙම ඊළඟට අපි right. දැන් මං ආයි පාරක් කර ෂෝට් නෝට් එක දානවා ඉස්සරහට. හරි. ඔන්න දැන් අපි ආරම්භක ඡේදය ලියලා ඉවරයි. දැන් අපි බලමු මොනවද මේ ප්‍රශ්නේ ඔප්පු කරන්න අපි ලියන්න ඕනි කරුණු කියලා. දැන් පළවෙනි පොයින්ට් එක දීලා තියෙනවා කතාවේ බොහෝ ස්ථානවල සරල භාෂාවකුත් අවශ්‍ය ස්ථානවලදී උච්ච ස්වරයක් නන්වන පදමාලාවක් සහිත භාෂාවකුත් භාවිත කිරීම කියලා. දැන් මතක තියාගන්න සාමාන්‍යයෙන් සාහිත්‍ය නිර්මාණයක් ඇතුළේ දැන් සාහිත්‍ය ප්‍රශ්නයක් නෙමේක සාහිත්‍ය නිර්මාණයක් ඇතුළේ ඒ යම් කිසි වූ සාහිත්‍යකරුවෙට තමන්ගේ නිර්මාණය සාර්ථක කරගන්න තියෙන ප්‍රබලතම අවියක් තමයි භාෂාව කියලා කියන්නේ. මොකද භාෂාව නැතුව සාහිත්‍යකරුවෙට තමන්ගේ නිර්මාණය සාර්ථක කරගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් ඔබට මම උදාහරණයක් පෙන්වුවොත් මට හොඳ වෙලාවට ඒක මතක් වුණේ. දැන් හිතන්න මම ගන්නවා පොත් තුනක්. හරි මම ගන්නවා පොත් තුනක්. මම මේ පොත් තුනේ එකම නිර්මාණකරුවෙක්ගේ පොත් තුනක්. එකම නිර්මාණකරුවෙක්ගේ පොත් තුනක්. ඒ පොත් තුනේ තියෙන භාෂාව බලන්න. දැන් අපි භාෂාව ගැනනේ කතා කරන්නේ. උදාහරණ පෙන්වන්න එපා ළමයින්ට. ඔන්න දැන් මම නිකන් මේ පොත් තුනේ මං කෑලි තුනක් මට නිකන් අහඹු විදිහටම තෝරගන්න කෑලි තුනක් මම කියවගෙන යනවා. ඔබ කල්පනා කරලා බලන්න එකම නිර්මාණකරුවා වුණාට පොත් තුනේ පාවිච්චි කරලා තියෙන්නේ එකිනෙකට වෙනස් භාෂා තුනක් නේද කියලා. දැන් හිතන්න
ඔන්න නිකම් මම මේ උදාහරණයක් කියන්නේ. ගම්පහ මොන්ටානා ආයතනයේදී මා උගන්වන කාලයේදී පිටු 30ක පමණ දීර්ඝ කැලෑපත්තර ලියවිල්ලක් මට තැපෑලෙන් ලැබින. ඒ මට එවා තිබුණේ වාද්දුව පැත්තේ කොමියුනිකේෂන් එකක් කරගෙන යනවා යයි කියන කාන්තාවකි. මම ඒ කුණු රස ලියවිල්ල එදාම හාස්වරුවේ රොටරියේ හිමිකරු රොහාන් රුද්‍රිගුවට පෙන්වූයිමි. රොහාන් දෙගම්බඩ ඥානසිරි හිමි අදහන්නකි. ඒ මොහොතේම ඥානසාර හිමිටත් රොටරියට එන්නයි රොහාන් ඉල්ලීමක් කළේය. මේ තියෙන්නේ නිකන් මම ගත්ත පොතක පොඩි කෑල්ලක්. එතකොට ඒකේ තියෙන ඊටාම සරල භාෂාවක්. මේකේ තියෙන ඊටාම සරල භාෂාවක්. ඊළඟට මම ආයෙ ගන්නවා මේකේ සාමාන්‍යයෙන් අපි මම දැන් කියපු පොතේ තියෙන ඊටාම සරල අපි නිකන් එදිනෙදා ව්‍යවහාරේ කතා කරන විදිහේ නිකන් සරල ලිවිල්ලක්. දැන් මේකේ තියෙන්නේ පොඩි නිකන් ප්‍රේමාන්විත භාෂාවක්. ඇත්තටම කසුන් අයියේ මේවා ඔයාට නොකීවේ තවත් ඔයාගේ හිත රිද්දවන්න බැරි නිසා. අද උදේම මට බොරැල්ලේදී චාපාගේ අම්මා හමු වුණා. රොහාන් එක්ක. චාපාට ග්ලාස් හවුස් එකෙන් බෙහෙත් කරන්නේ ටෙරි දියලගොඩ කියලා ડોක්ටර් කෙනෙක්. එයා ඉන්නේ කොටා රෝඩ් වල. ඊයේ ඔයත් එක්ක අරන් ග්‍රේත්කම් බලලා යනකොට හොඳටම රෑ වෙලා. රොහාන් අම්මත් එක්ක නවරංගහලට ඇවිල්ලා. එතකොට චාපා ඉඳලා නැතිලු. එතන තියෙන්නේ පොඩි නිකන් ලව් ස්ටෝරියක් කියන ගතියක්නේ. ඔන්න දෙවෙනි නිර්මාණය. තුන්වෙනි එක. තුන්වෙනි එක නම් ටිකක් තේරෙන්නේ නැති වෙයි ඔයගලන්ට. එච්චර හිතන්න එපා මම මේ නිකන් ගත්ත එකක් නිසා මම ඔබට කියන්නම්. දැන් ඔන්න බලන්න වැඩි. අද කොළඹ නිවාඩුය. ගෙවල් ඇතුලේ පුරවැසියෝය. පැල්පත් මිදුලේ කානුවේ නගර වැසියෝය. ට්‍රිප් ගිය සමහරුය. මැච් නරඹන්නෝය. ඇරියස් මිදි තපින්නෝය. පොත් බලන්නෝය. ෆිල්ම් කියවන්නෝය. මැයි පෙරහැරට සාදු කියන්නෝය. සඳලු තල දොර කවුළු වසන්නෝය. සිනා විනිවිදින නගරවැසි සෙස්සෝය. මැයි පළවෙනිදා අනෙක් පැත්තට පද පෙරලන්නෝය. දැන් බලන්න මේ නිර්මාණ තුනේ තියෙන එකිනෙකට වෙනස් විදිහේ භාෂා ශෛලී තුනක්නේ. අන්න ඒ වගේ තමයි සාහිත්‍ය නිර්මාණයක් ඇතුලේ සාහිත්‍යකරුවෙක් එක එක විදිහේ භාෂා ප්‍රශ්න භාෂා එක එක විදිහේ භාෂා ශෛලී ආවිච්චි කරනවා. ඔන්න දැන් අපේ පළවෙනි පොයින්ට් එක විදිහට අපි ලියනවා මෙන්න මෙහෙම. සාහිත්‍යකරුවෙකුට ටයිප් වෙන්නේ නැහැ. සාහිත්‍යකරුවෙකුට ස්වකීය නිර්මාණය සාර්ථක කර ගැනීමට නම් ඔහුටම ආවේනික භාෂා ශෛලියක් තිබිය යුතුමය. ඔහුටම ආවේනික භාෂා ශෛලියක් තිබිය යුතුමය. හරිද? එතකොට දැන් ඔන්න ඊළඟ පොයින්ට් එක. දැන් අපි මේ ලියන්නේට පළවෙනි එක උච්ච ස්වර නංවන ගැඹුරු පදමාලාවක් කියන එක. ඔන්න සාර්ථක කරගන්න ඔහුටම ආවේනික භාෂා ශෛලියක් තිබිය යුතුමය. දැන් ඔන්න අපි වැඩි කතන්දර මුකුත් කියන්න අවශ්‍ය නැහැ. ඔන්න දෙවෙනි පොයින්ට් එක ඉදිරියට අපි ගන්නවා. උම්මග්ග ජාතක කතා කරුටත් එම ස්වලක්ෂණය තිබූ බව උම්මග්ග ජාතකය දෙස අපගේ විමසුම් ඇස හෙළීමේදී පෙනී යයි. ඔන්න දෙවෙනි පොයින්ට් එක මොකද්ද? උම්මග්ග ජාතක කතාකරුටත් එම ස්වලක්ෂණය තිබූ බව උම්මග්ග ජාතක දෙස අපගේ විමසුම් ඇස හෙළීමේදී පෙනී යයි. ඒ කියන්නේ උම්මග්ග ජාතකය ලියපු කෙනාටත් මේ විදිහේ ගතියක් Tamanටම ආවේනික භාෂාවක් පාවිච්චි කිරීමේ හොඳ ගතියක් තිබ්බ කියලා අපිට පේනවා. සරල දැන් මේ මොකක්ද මේ ගතිය කියලා අපි කියනවා. සරල භාෂාවක් භාවිත කරන අතර අවශ්‍ය ස්ථානවලදී
අවශ්‍ය ස්ථානවලදී උච්ච ස්වර අවශ්‍ය ස්ථානවලදී උච්ච ස්වර නන්වන ගැඹුරු උච්ච ස්වර නංවන ගැඹුරු පදමාලාවක් භාවිත කර තිබීම මගින් ඒ බව මනාව අලුත් වචනයක් ගන්නවා ස්පුට වේ. සරල භාෂාවක් මෙන්න මෙතන මට වැරදිලා තියෙනවා. සරල භාෂාවක් භාවිත කරන අතර අවශ්‍ය ස්ථානවලදී භාගයට ටයිප් කරලා තියෙනවා. උච්ච ස්වර නංවන ගැඹුරු පදමාලාවක් භාවිත කර තිබීම මගින් ඒ බව මනාව ස්පුට වෙයි. ඔව්. ඒ කියන්නේ අවශ්‍ය ස්ථානවලදී එයා උච්ච ස්වර නංවන ගැඹුරු පදමාලාවකුත් භාවිත කරලා තියෙනවා. දැන් උන්න අපි ඔය විදිහට ඔය පොයින්ට් එක විස්තර කරනවා. මම ආයි කියනවා අංක දාලා නෙවෙයි ලියන්නේ. මගේ මේ පහසු ඔබට උගන්වන්න පහසු වෙන තමයි මම මේ අංක දාන්නේ නැතුව අංක දාලා නෙවෙයි උත්තර ලියන්නේ. දැන් සාහිත්‍යකරුවෙට ස්වකීය නිර්මාණය සාර්ථක කර ගැනීමට ඔහුට මාවෙනික භාෂා ශෛලියක් තියෙන්න ඕනේ. ඔව්. දෙවනියට අපි කිව්ව මොකද්ද? උම්මග්ග ජාතක කතාකරුවටත් එම සොලක්ෂණය. ඒ කියන්නේ සොලක්ෂණය කියන්නේ අයිති ලක්ෂණය කියන එක. සොලක්ෂණයේ තිබූ බව උම්මග්ග ජාතකයේ දෙස අපගේ විමසුම් මැස හෙළීමේදී පෙනී යයි. තුන්වෙනි එක සරල භාෂාවක් භාවිත කරන අතර අවශ්‍ය ස්ථානවලදී උච්ච ස්වර නංවන ගැඹුරු පදමාලාවක් භාවිත කර තිබීම මගින් ඒ බව මනාව ස්පුට වේ. දැන් ඕක ලිව්වට මදි. දැන් අපි ඕකට ගැලපෙන උදාහරණ ලියන්න එපා. දැන් මම උදාහරණ දානවා මෙන්න මෙහි. උදාහරණය තමයි ගන්ධදාම පුෂ්පදාමාව ලම්බිත නානා වර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත. ඔච්චරයි. වැඩි ලියන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඔබට මතකයි නම් ලියන්න. හැබැයි මතක තියාගන්න උදාහරණ ලිව්වට පස්සේ තිත් තුනක් දාලායි ඉවර කරන්න ඕනේ. අපි පෙරලි කොමා දාලා පොඩ්ඩ ඉන්න. පෙරලි කොමා දැම්මම මෙන්න මෙහෙම. මෙතනත් පෙරලි කොමා දැම්මා. ඔන්න දැන් අපේ උදාහරණය අපි ලිව්වා. හරිද? උදාහරණය මොකද්ද? ගන්ධදාම පුෂ්පදාමාවලම්බිත නානාවර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත. ඔන්න අපේ උදාහරණය. ඒ කියන්නේ අපි පළවෙනි පොයින්ට් එක ලියලා ඉවරයි. පළවෙනි පොයින්ට් එක අර විදිහට විස්තර කරා. ඒකට ගැලපෙන උදාහරණ දැම්මා. ඔන්න දැන් මේ විදිහට පළවෙනි පොයින්ට් එක අපි ඉවර වෙනවා. මම විනාඩි 2ක් දෙන්නම් කරුණාකරලා ලියාගන්න බැරි වෙච්ච කෙනෙක් ලියාගන්න. ඊට පස්සේ අපි දෙවෙනි පොයින්ට් එකට යනවා. මේ මීටින් එක ඉවර කරලා ආයි පාරක් අපිට අලුත් මීටින් එකකට ලොග් වෙන්න සිද්ධ වෙන නිසා ඉස්සෙල්ලා මේක ලියාගන්නකො විනාඩි 2ක් කරගෙන.
හරි ළමයි මම හිතනවා ඔබ ලියාගන්න ඇති කියලා. දැන් මම මේ මීටින් එක ක්ලෝස් කරනවා. ආයෙ අලුතෙන් ලින්ක් එකක් දානවා ටග් ගාලා ඒකට ලොග් වෙන්න. අපි උත්තරේ තව පොයින්ට් දෙකක් තියෙනවා කියන්නේ. උත්තරේ සම්පූර්ණ වෙන්න තව උදාහරණ දෙකක් අපි විස්තර කරන්න එපා. ඒ උදාහරණ දෙක අපි විස්තර කරමු ටග් ගාලා. අලුත් මීටින් එක ලොග් වෙන්න.